තෙරුවන් සරණයි. ගෞරවනීය මහා සංඝරත්නයන් සමාව අවසර ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්නතුනි. ධම්මසංගණී මාතිකා අධ්‍යයනය පාඩම් මාලාවේ පසුගිය වීඩියෝ අපි අවසන් කළේ කුසලත්‍රිකේ කුසලා ධම්මා කියන පදයට අයත් අභිධේයාර්ථ මොනවද කියලා විමසලා බලලා ඒ අභිධේයාර්ථ ස්කන්ධ ආයතන ධාතු සහ ආර්ය සත්‍ය වශයෙන් බෙදී යන ආකාරය සාකච්ඡා කරමි. ඊළඟට අපි යොමු වෙන්නේ එම ත්‍රිකේ දෙවැනි පදයේ වෙන අකුසලා ධම්මා කියන පදය විමසා බලන්න අධ්‍යයනය කරන්න. සුපුරුදු පරිදි එහිදී අපි පළවෙනියට කුසලා ධම්මා කියන පදය ගත්තාම එහි අර්ථය සාකච්ඡා කළා වගේ මෙතනදී අකුසලා ධම්මා කියන පදෙහි අර්ථය පළවෙනියට තේරුම් ගනිමු. මෙතනදී මේ අකුසලා ධම්මා කියන පදේ ධම්මා කියන වචනේ මේ වෙනකොටත් ඇත්තෙන්ම අපි සාකච්ඡා කරලා අවසానයි. කුසලා ධම්මා කියන තැන ධම්මා කියන වචනයෙන් යම් අර්ථයක් ලබා දුන්න නම් ඒ අර්ථයම තමයි අකුසලා ධම්මා අභ්‍යාකතා ධම්මා සුඛාය වේදනාය සම්පයුත්තා ධම්මා දුක්ඛාය වේදනාය සම්පයුත්තා ධම්මා අදුක්ඛම සුඛාය වේදනාය සම්පයුත්තා ධම්මා විපාකා ධම්මා විපාක ධම්ම ධම්මා නේව විපාකන විපාක ධම්ම ධම්මා ආදී මේ සෑම තැනකම ධම්මා කියන පදයෙන් කියවෙන්නේ. ඒක නිසා අපි අකුසලා කියන වචනේහි අර්ථය බලමු. අකුසලා කියන වචනය අත්සාරිනිය නැත්නම් ධම්මසංගණී අට කතාවේ පැහැදිලි කරන්නේ මෙහිමයි. න කුසලා අකුසලා. කුසල් නොවන්නේ යමක්ද ඒවා අකුසල්. හැබැයි මෙතකින් මේ පදේ විග්‍රහ කිරීම නවත්තන්න බෑ. හේතුව කුසල් නොවන්නේ අකුසල් නම් කුසල ධර්ම නොවන පරමාර්ථ ධර්ම අතර තියෙනවා අකුසල් සිත් 12, ඒ වගේම විපාක සිත් 36, ක්‍රියා සිත් 20, තත් සම්පයුක්ත චෛතසික 52, රූප 28, නිර්වාණය. ඒ සියල්ල අකුසල නෙමෙයි. දැන් අර හේතු ධම්මා න හේතු ධම්මා කියලා අපිට ඉස්සරහට මුණ ගැහෙනවා මාතිකාවල. හේතු ධම්මා කියන්නේ ලෝභ දෝෂ මෝහ අලෝභ දෝෂ සමෝහ කියන මූල භාවයෙන් අනිකුත් ධර්මයන්ට ප්‍රත්‍යවන හේතු ධර්ම 6. ඒ හේතු ධර්ම 6 නොවන සසු සියලු පරමාර්ථ ධර්ම හේතු ධම්ම බවට පැමිණෙනවා. ඒ වගේ කුසල ධර්ම බවට පැමිණිය යමක්ද ඒ කුසල් නොවන්නා වූ සියලුම ධර්ම අකුසල ධර්ම වෙනවා නම් අකුසල් සිත් විපාක සිත් ක්‍රියා සිත් තත්සම්පයුක්ත චෛතසික රූප 28 නිර්වාණය කියන සියල්ල අකුසල විය යුතුයි. නමුත් එහෙම නෙමෙයි මිහිමි න යන කාරණය තේරුම් කරගත යුත්තේ. නකාරය තේරුම් කරගත යුත්තේ. මෙහි නකාරයෙන් දක්වන්නේ ප්‍රතිවිරුද්ධ ප්‍රතිපක්ෂ කියන අර්ථය. ඒක නිසා අට කතාචාරින් වහන්සේ පැහැදිලි කරනවා මිත්ත පටිපක්ඛ අමිත්තාවිය. මිත්‍රයාට ප්‍රතිපක්ෂ අමිත්‍රයා නැත්තම් හතුරා වගේ කියනවා. මිත්‍රයෙක්ගෙන් අපි බලාපොරොත්තු වෙන දේ
හතුරෙක්ගෙන් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් කමක් නැහැ. මිත්‍රයාගේ ලක්ෂණ හතුරගාව නැහැ. මිත්‍රයා අපිට කරලා දෙන දේ හතුරා අපිට කරලා දෙන්නේ නැහැ. මිත්‍රයා අපිට මොනවද කරන්නේ? හතුරා අපිට කරන්නේ ඊට හාත්පසින් වෙනස් දේ. එතකොට මිත්‍රයාට අමිත්‍රයා විරුද්ධ වන්නේ යම්සේද වෙනස් වන්නේ යම්සේද අන්න ඒ වගේ කුසලයට හාත්පසින්ම වෙනස් දේ තමයි අකුසලය කියන්නේ. ඊට පස්සේ ලෝභාදියට ප්‍රතිපක්ෂ අලෝභාදියමින්. ලෝභය නරක දෙයක්. ඒ ලෝභයට වැඩිය හාත්පසින් වෙනස් අලෝභය. ලෝභය තියෙනකොට ඇලෙනවා, අලෝභය තියෙනකොට අතහැරෙනවා. දෝෂයට සම්පූර්ණයෙන් වෙනස් අදෝෂය. දෝෂය ගැටෙනවා. අදෝෂය ගැටෙන්නේ නෑ. යහපත ප්‍රාර්ථනා කරනවා. මෝහයට සම්පූර්ණයෙන් වෙනස් අමෝහය. මෝහය මුලා වෙද්දී අමෝහය නොමුලා වෙනවා. මේ වගේ අයහපතට යහපත විරුද්ධයි. අකුසලයට කුසලය විරුද්ධයි. අඳුරට ආලෝකය විරුද්ධයි. ආලෝකයට අඳුර විරුද්ධයි. ඒකයි මේ මිත්ත පටිපක්ඛා මිත්තාවේ කියලා දක්වන එකෙන් කුසලයට අකුසලයේ ප්‍රතිවිරුද්ධ බව පෙන්නනවා. ලෝභාදියට ප්‍රතිපක්ෂ අලෝභාදියමින් කියනකොට එතනදි පෙන්නනවා අකුසලයට කුසලයට විරුද්ධ බව. කුසල පටිපක්ඛාති අත්තෝ. කුසලයට ප්‍රතිපක්ෂය කියන අර්ථය. හැබැයි කුසලයට අකුසලයට කුසලය ප්‍රතිවිරුද්ධ බව හැබැයි අකුසලයට ප්‍රතිවිරුද්ධය කියලා අකුසල් කෙරෙහි ගැටීමක් කෙනෙක් ඇති කරගන්නවා නම් එතන තියෙන්නේ අකුසලයක්මයි. ඒක නිසා මේ ප්‍රතිපක්ෂ භාවයේ පරමාර්ථ වශයෙන් වෙන දෙයක්. පරමාර්ථ වශයෙන් අමුතුවෙන් මම මෙයාට විරුද්ධයි, මට නම් මෙයාත් එක්ක ඉන්න බෑ, මගේ නම් කිසි සම්බන්ධයක් නැහැ, එයා එනවා නම් මම නම් ඉන්නේ නැහැ කියලා බෝඩ් උස්සගෙන බැනර් උස්සගෙන අවියායුධ අමෝරගෙන යන ගතියක් අකුසලේ සමාවෙන්න කුසලේ අකුසලයේ පිළිබඳ පැත්ති නැහැ. අකුසලයේ තියෙන්න පුළුවන්. හැබැයි කුසලයේ හිම තියෙන්නේ එහෙම වුණොත් ඒකත් අකුසල වෙනවා. ඒ නිසා කුසලයේ වඩන කෙනා අකුසලයට එක්ක ගැටෙන්නේ නැහැ. නමුත් එයත් එක්ක කිසි කලයකත් මිශ්‍ර වීමේ හැකියාවක් කුසලයට ඇත්තේ නැහැ. කුසලයේ සම්පූර්ණයෙන්ම වෙනස්. මේ පිළිබඳව අපි කතා කරනකොට අපි ආපහු මුලට පොඩ්ඩක් යන්නට ඕනේ. මොකද ඔබට මතක ඇති මේ පාඩමේ මුලදී අපි සාකච්ඡා කළා කුසලා කියන පදේ අර්ථය. කුසල શબ્දය ආරෝග්‍ය අනවද්‍ය චේක සුඛ විපාක කියලා අර්ථ හතරක යෙදෙනවා. එතනින් මෙතනට ගන්නේ නිරෝගී බව, නිවැරදි බව, සැප විපාක දෙන බව කියන අර්ථ. එතකොට කුසල શબ્දයේහි නිරෝගී භව, නිවැරදි භව, සැප විපාක දීම කියන අර්ථය යෙදෙනකොට අකුසලයේහි රෝගී භව, සාවද්‍ය භව, දුක් විපාක දීම කියන අර්ථ යෙදෙනවා. දැන්
විපාක සහ ක්‍රියා ගත්තහම එක් අතකින් අකුසල චෛතසික කිසිවක් එහි සම්පයුක්ත නොවන නිසා එවෙන් නිරෝගී බවක්, නිවැරදි බවක් එක්තරා දුරකට තිබෙනවා. ඒක නිසා අවීචි මහ නරකයේ උපදින්නා වූ නිරිසත්වයාගේ පවා භවංග චිත්තේ ප්‍රභස්වරයි, පිරිසිදුයි. හේතුව අකුසල විපාක තීරණ සිතේවත් කිසිදු අකුසල චෛතසිකයක් යෙදෙන්නේ නැහැ. ඒවා අකුසලයන්ගේ විපාක පමණයි. ඊට පස්සේ ක්‍රියාසිත ගත්තහම බොහෝ සෙයින් ඒ ගතිය අපිට දකින්න පුළුවන්කම තිබෙනවා එක්තරා දුරකට. හැබැයි සර්වාකාරයෙන් නෙමෙයි. නමුත් ඒ කිසිම දෙයක සැප විපාක දීමේ හැකියාව හෝ දුක් විපාක දීමේ හැකියාව හෝ කොහෙත්ම ඇත්තේ නැහැ. හැබැයි මේ අකුසල් වල කුසලය කරන දෙයට විරුද්ධ දේ කරන හැකියාව තියෙනවා. කුසලය කියනකොට මම ඔබට සැප විපාක ලබා දෙන්න උපමාව උපදවන්න කියලා අකුසලයට කියන්න පුළුවන්. හරි. මමත් දෙන්නම්කෝ. මම දෙන්නම් ඔබට දුක් විපාක කියලා මිතුරා සැපය ගෙනල්ලා දෙනකොට එය නසන හතුරෙක් වගේ ඉපදිලා අයහපත සිද්ධ කරන්න පුළුවන්කම තියෙන්නේ මේ අකුසල ධර්මයන්ට. ඒක නිසා කුසලයට හාත්පසින් විරුද්ධ මිත්‍රයාට අමිත්‍රයා වගේ කරුණ තමයි අකුසල ධර්ම. එතකොට අකුසල ධර්මවල රෝගී බව තියෙනවා. කෙලෙස් වලින් ආතුරයි. සාවද්‍ය භව තියෙනවා. අකුසල චෛතසිකයේ දෙන නිසා නිවැරදි භවක් ඒ පුදවා ගැනීමේ, පහළ වීමේ, ඇති කර ගැනීමේ මෙබඳු යහපතක් වෙනවා. මෙන්න මේ විදිහේ නිර්වද්‍යතාවයක් තියෙනවා කියලා පෙන්වන්න බෑ. සාවද්‍යයි. ඊට පස්සේ යන් సంతානයක පහළ වුණොත් එයින් ජනිත වෙන අකුසල කර්මයේ කිසි කලයකත් ඉෂ්ට විපාක, සැප විපාක ගෙනත් දෙන්නේ නැහැ. දුක විපාකම තමයි අරගෙන එන්නේ. මේ අකුසලේ විරුද්ධ බව කුසලයට. ඊළඟට අර කුසලේ තියෙනවා කෝසල සම්භූතාර්ථයක්. ප්‍රඥාව නිසා තමයි, ඥානය නිසා තමයි කුසලයේ උපදින්නේ. ඒ වගේ මෝහය ප්‍රත්‍යවීම නිසා, අවිද්‍යාව ප්‍රත්‍යවීම නිසා අකුසල් උපදිනවා. ඒ අතිනොත් කුසලයට අකුසලය ප්‍රතිවිරුද්ධයි. යෝනිසෝ මනසිකාරය පදට්ටානය කරගෙන ආසන්නම කාරණය කරන කුසල් උපදිනකොට අකුසල් උපදින්නේ අයෝනිසෝ මනසිකාරය පදට්ටාන කරගෙන. ඊළඟට අපි තවත් අර්ථ කිහිපයක් සාකච්ඡා කළා. එයින් එකක් තමයි මේ කුච්චිතේ පාපකේ ධම්මේ සලයන්ති චලයන්ති කම්පෙන්ති විද්දන්සේති කුසලා කියන එක. ඒ කියන්නේ ලාමක පාප ධර්මයන්, පිළිකුල් සහගත ලාමක පාප ධර්මයන් සොලවා චලනය කොට කම්පාකට විනාශ කරන අර්ථයෙන් කුසල් නම් වෙනවා කියන එක. අපි මේකේ ප්‍රතිවිරුද්ධාර්ථය කියලා ගන්නකොට හිතන්න එපා අකුසල් වලට කුසල් නසන්න පුළුවන් කියලා.
අකුසල් වලට කුසල් නසන්නට බෑ. අකුසල් වලින් කුසල් නසනවා නම් මේ අති දීර්ඝ සංසාරේ අපි විවිධාකාර අකුසල් කරලා තියෙන අනන්ත අපරිමාණ. ඒවෙන් අපේ කුසලයේ නැසෙනවා නම් කවදාවත් අපිට මේ පාරමී ගුණ බෝධිපාක්ෂික ධර්ම දියුණු කරන්න ලැබෙන්නේ නැහැ. නිර්වාණයක් අපිට අධිගම කරන්න සාක්ෂාත් කරගන්න ලැබෙන්නේ නැහැ. ඒක නිසා අකුසලයේ නසන්න පුළුවන් කමක් කුසලයට තිබුණට කුසලයේ නසන්න පුළුවන් කමක් අකුසලයට ඇත්තේ නැහැ. නමුත් කුසලයේ විසින් යමක් නැසිය යුතු නම් ඒ නැසිය යුතු වන්නේ යමක්ද? අකුසලය. අලෝභයේ විසින් යමක් නැසිය යුතුද? ඒ ලෝභය. අදෝෂයේ විසින් යමක් නැසිය යුතුද? ඒ දෝෂය. අමෝහයේ විසින් යමක් නැසිය යුතුද? ඒ මෝහය. ඒ වගේ කුසලයේ විසින් යමක් නැසිය යුතු නම් ඒ නැසිය යුත්තේ අකුසලයයි. ඒක නිසා කුසලයේ විසින් නැසිය යුතු යමක් වෙනවා නම් එයට ප්‍රතිවිරුද්ධ ධර්මය. ආලෝකය නිසා අඳුර නැතිවන්නා වගේ. ඒක නිසාත් අකුසලයේ කුසලයට ප්‍රතිපක්ෂයි. ඊළඟට කුච්චිතේනවා ආකාරේන සයන්තිති කුසාතේ අකුසල සංකාතේ කුසේ ලුණන්ති චින්දතිති කුසලා. ඒ වගේම අකුසල සංඛ්‍යාත කුස නැත්නම් නිදා සිටින පිළිකුල් ආකාර නිදා සිටින අර්ථයෙන් කුස නම් වූ අකුසල ධර්මයන් සිඳින්නේ කියන අර්ථයෙන් කුසල නම් වෙනවා. ඒ වගේ නැසිය යුතු ධර්මයේ තමයි එතනත් අකුසලයේ බවට පත්වන්නේ. ඊළඟ අර්ථකථනයෙන් යතාවා කුසා උභය භාගේන හත්තප්පදේශං ලුණන්ති ඒ මිමේපි uppන්න භාවේන උභය භාගගතං කිලේශපක්ඛං ලුණන්ති තස්මා කුසලාවී ලුණන්ති තිපි කුසලා කියලා සඳහන් කරනවා. ඒ නිරුක්තියනොත් කුසලයේ විසින් නැසිය යුතු ධර්මයේ හැටියට දක්වන්නේ විපාක ක්‍රියා රූප නිර්වාණ නිමේ. නැසිය යුතු ධර්මයේ හැටියට දක්වන්නේ අකුසලය. ඉතින් මේ කාරණේ පුංචි වුණාට මෙතනත් විශාල දෙයක් අපිට උගන්වනවා. ඒ තමයි සමහර දුක නැති කිරීම ගැන කතා කරනවානේ. තථාගතයන් වහන්සේ කතා කරේ දුක නැති කිරීම නෙමෙයි. දුකට හේතුව නැති කිරීම, දුක අවබෝධ කර ගැනීම. එතකොට අකුසලයෙන් නැසිය යුත්තේ කුසලයෙන් නැසිය යුත්තේ අකුසලයේ මිස කුසලයෙන් නැසිය යුත්තේ විපාක ක්‍රියාදිය හෝ රූප නිර්වාණ නිමි. නිර්වාණය කොහොමත් නැසීමක් ගැන කෙනෙක් කතා කරන්නේ. නමුත් විපාක ක්‍රියා ඒවා නැසීම පිළිබඳ තථාගතයන් වහන්සේ කතා කරන්නේ නැහැ. මොකද ඒ ධර්ම එක්තරා කාල සීමාවක් තුල පමණයි පවතින්නේ. විපාක ලැබෙන්නේ විපාක දිය හැකි ඒ කර්ම ශක්තිය ජනනය කර නාම රූප සම්තතිය පවතින තුරු පමණයි. ඉන් ඔබට විපාක දෙන්න පුළුවන් කමක් නැහැ. ඒක නිසා මේ නාම රූප සම්තතිය අවසානයත් එක්ක ඒ විපාක දීමත් අවසන් වෙනවා. ඒ අවසාන විපාකය තමයි රහතන් වහන්සේගේ අවසාන සිත නැත්තම් රහතන් වහන්සේගේ චුතිසිත. ඊට පස්සේ ක්‍රියා ඒවා ඊටත් කලින් රහතන් වහන්සේලාගේ පරිනිර්වාණය ආසන්න වෙනකොට නවතිනවා.
ඒත් ඒ වගේම රූප ගත්තාම රූපත් එහෙමයි. රූපයත් එතනින් එහාට පවතින්නේ කොහොමත් ඒ මරණයත් එක්ක කෙනෙකුගේ උපදින රූපේ එතෙන්වල නිරුද්ධ වෙනවා. ඒ ධර්ම නැවත නිරුද්ධ කිරීමේ උත්සාහයක් දරන්න අවශ්‍ය කරන්නේ නැහැ. නමුත් කුසල ධර්ම හිම නෙමේ. මේ කුසල ධර්මයන් සහ මුලින් නසනතා නැවත විපාක උපදවනවා. කුසලයේ අකුසලයේ විතර නෙමෙයි කුසලයත් ඒකට යුද්ධ කරනවා. හැබැයි අකුසලය භාවිතා කොට අකුසලය නැසූ කල්හි ඒ කුසලයට පවා අවසානයේදී ඉපදීමේ හැකියාව නොමැති වෙනවා. දැන් ඒක හරියට තලමල පිපෙනවා වගේ. තලමල හරි ලස්සනයි. තලමල බොහොම කලකට පස්සේ පිපෙන්නේ දුර්ලභයි. හැබැයි තලමල පිපුණට පස්සේ ඒ තල්ගහ විනාශ වෙනවා. ඒ වගේ සංසාරේ යම් දවසක අරිහත් මාර්ග චිත්තය පහළ වෙනවද කුසලය පහළ වෙනවද? ඒ තමයි අවසාන කුසලය වෙන්නේ. ඒ කුසලය පහළ වුණාට පස්සේ ඒ సంతානේ අකුසල් සම්පූර්ණයෙන් නැසී යනවා. ඒ අකුසල් අතර අවිද්‍යාවක් තියෙනවා. අවිද්‍යාව නැතිව අකුසල් උපදින්නේ නැහැ. අවිද්‍යාව සම්පූර්ණයෙන් දුරව යනවා කියන්නේ පහව යනවා කියන්නේ ඒ సంతානේ අකුසල ධර්ම පමණක් නෙමේ කුසල ධර්ම පහළ වෙන්නේත් නැහැ. අපුඤ්ඤාභි සංකාර විතර නෙවෙයි පුඤ්ඤාභි සංකාර ආනෙන්ජාභි සංකාර එතනින් එහාට ඇති වෙන්නේ නැහැ. ඉතින් කුසලය අකුසලයට වැඩිය යහපත්. ඒක නිසා අකුසලයේ යොදාගෙන කුසලය නැසා අවසානයේ කුසල අකුසල දෙකම නැසූ පුද්ගලයෙක් බවට පත් වෙනවා. හැබැයි එතෙන්ට එනකන් අකුසලය අර කුච්චිතේ පාපකේ ධම්මේ සලයන්ති චලයන්ති කම්පෙන්ති විද්දන්සෙන් පීති කුසලං කිව්වා වගේ ඒ අවස්ථාවේදී අකුසලයට ඉඩ නොදී අකුසලය ප්‍රහාණය කරමින් ගමන් කරන්න අවශ්‍ය කරන්නේ කුසලය. ඒක නිසා යම්කිසි කෙනෙක් නිරෝගීව කායිකව සහ මානසිකව ඒ වගේම යම්කිසි කෙනෙක් නිර්වද්‍යව ඉෂ්ට විපාක ලැබමින් ජීවත් වෙන්නට කැමති නම් ඔහු තෝරා ගන්න ඕනේ කුසලය. යම්කිසි කෙනෙක් එහෙම නොවෙනවා නම් ඔහුට වෙන්නේ රෝගී මනසකින් සාවද්‍ය මනසකින් අනිෂ්ට විපාක ළඟා කරගන්න ධර්ම සමූහයකට ගොදුරු වෙන්න. ඒක නිසායි කෙනෙක් අරිහත් මාර්ගයට එළඹෙන තෙක් නැත්නම් අරිහත් ඵලයට පැමිණෙන තෙක් කුසලය බලාපොරොත්තු වේ යුත්තේ ලං කරගත යුත්තේ. ඒක නිසා කුසලයට ප්‍රතිපක්ෂ ධර්මයේ හැටියට අකුසලයට ප්‍රතිපක්ෂ ධර්මයේ හැටියට කුසලයට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. කුසලයට ප්‍රතිවිරුද්ධ ලක්ෂණ ධර්ම නිසාත් කුසලයට විරුද්ධයි. වගේම කුසලයෙන් නැසිය යුතු ප්‍රතිපක්ෂ ධර්මයේ වන නිසාත් කුසලයට විරුද්ධයි. මේ තමයි අකුසල ධම්මා කියන පදයේ අර්ථය. අපි ඊළඟට
ධම්මා කියන පදයේ අර්ථය මේ වෙනකොට දන්නවා. නිස්සත්ත නිජීව පරමාර්ථ නිස්සත්ත නිජීව ස්වභාව පරමාර්ථ ධර්ම කියන එක. එතකොට අකුසල ධම්මා කියන එක අපිට කෙටියෙන් අර්ථකථනය කරන්න පුළුවන්. සාවද්‍ය අනිෂ්ට විපාක දීම ලක්ෂණ කොට ඇත්තා වූ නිස්සත්ත නිජීව ස්වභාව පරමාර්ථ ධර්ම කියලා. මොකද කුසල වෙන්නේ නිර්වද්‍ය ඉෂ්ට විපාක දීම ලක්ෂණ කොට ඇත්තා වූ නිස්සත්ත නිජීව ස්වභාව පරමාර්ථ ධර්ම. එනම් ඒකට විරුද්ධ නම් අකුසලය අකුසලයේ විය යුත්තේ සාවද්‍ය අනිෂ්ට විපාක දීම ලක්ෂණ කොට ඇත්තා වූ නිස්සත්ත නිජීව ස්වභාව පරමාර්ථ ධර්ම. එතකොට මේ කියන සාවද්‍ය අනිෂ්ට විපාක දීම ලක්ෂණ කොට ඇත්තා වූ එකී පරමාර්ථ ධර්ම මොනවද කියලා විමසලා බලමු. ධම්මසංගණී ප්‍රකරණේ අට කතා කාණ්ඩය පැහැදිලි කරන්නේ මෙහිමයි. කතමේ ධම්මා අකුසලා කවර ධර්මය අකුසල්ද? ද්වාදස කුසල චිත්තුපාද සමාන ද්වාදස අකුසල චිත්තුපාදා 12 අකුසල් චිත්තුත්පාද එවත් අකුසල් සිත් 12 සහ තත් සම්පයුක්ත චෛතසික 27. ඉමේ ධම්මා කුසලා මේ ධර්මයෝ අකුසල්ය. ඒ විදිහට තමයි කතමේ ධම්මා අකුසලා ද්වාදස අකුසල චිත්තුප්පාදා ඉමේ ධම්මා අකුසලා කියලා තමයි ධම්මසංගණී ප්‍රකරණ අට කතා කාණ්ඩේ අකුසල ධර්මයන්ගේ අභිධේයාර්ථ පැහැදිලි කරන්නේ. ඒ අනුව අකුසල් සිත් 12ත් තත් සම්පයුක්ත චෛතසික 27ත් කියන මේ නාම ධර්ම සමූහය තමයි අකුසල ධර්ම බවට පත් වෙන්නේ. මේ අකුසල ධර්ම අපිට ස්කන්ධ වශයෙන් 4කට ආයතන වශයෙන් 2කට ධාතු වශයෙන් 2කට ආර්ය සත්‍ය වශයෙන් 2කට බෙදී යන ආකාරය දැක ගන්න පුළුවන්. කොහොමද අකුසල ධර්ම ස්කන්ධ වශයෙන් බෙදී යන්නේ? ස්කන්ධ වශයෙන් සිව්වැදෑරුම් වෙන්නේ. අකුසල ධර්ම ගත්තාම දැන් එතන තියෙන්නේ අකුසල් සිත් 12ත් තත් සම්පයුක්ත චෛතසික 27ත්. එතකොට ওই චෛතසික 24 අතර තියෙන වේදනාව වේදනා ස්කන්ධය. සංඥාව සංඥා ස්කන්ධය. ඊළඟට ඉතිරි චෛතසික 25 සංස්කාර ස්කන්ධය. වේදනා සංඥා දෙක අයින් වුණාම චෛතසික 27න් 25ක් ඉතුරු වෙනවා. ඒ 25ම සංස්කාර ස්කන්ධයටයි අයිති වෙන්නේ. අර චෛතසික දෙක විතරයි වේදනාව සහ සංඥාව කියන ස්කන්ධ දෙකට බෙදී ගියේ. ඊළඟට අකුසල් සිත් 12 විඥාන ස්කන්ධය. එතකොට ඔබට පේනවා මෙතනදිත් විඥාන ස්කන්ධය කිව්වම සිත් 89ම අවශ්‍ය නැහැ. ඒ නොයෙදිච්ච සිත් පිළිබඳව කතා කළ යුතුත් නැහැ. මොකද අපි කතා කරන්නේ අකුසල ධම්මා පිළිබඳව නිසා. ඒ වගේම රූපස්කන්ධය මෙතන සාකච්ඡා කරන්න අවශ්‍ය නැහැ. මොකද රූපස්කන්ධය අකුසල ධර්මයක් නොවේ. අපි කතා කරන්නේ අකුසල ධර්ම වෙන අභිධේයාර්ථ වලින් ඊට අයත් වෙන දේවල්. දැන් උදාහරණයක් හැටියට කිව්වොත් තාත්තා කඩේ ගිහිල්ලා අපිට එළවලු මල්ලක් ගෙනත් දෙනවා. මේ මල්ලේ තියෙනවා එළවලු තියෙනවා. පළතුරු තියෙනවා. ඊට පස්සේ සමහර විට බෙහෙත් හේත් මොනවා හරි જાතියක් තියෙනවා. ඊට පස්සේ තව මේකේ තියෙනවා රස කැවිල්ලකුත් තියෙනවා. පොඩි කාලේ අපිට ওই මල්ල ගෙනත් දුන්නාම අපි ඌව වෙන් කරනවා. ඉතින් වෙන් කරනකොට සමහර දවස් වලට තාත්තා ගෙනල්ලා නැති වෙන්න පුළුවන් ඖෂධ වර්ග මොනවා හරි බෙහෙත් වර්ග. ඒක බෙදන්න අවශ්‍ය කරන්නේ නෑ.
තාත්තා විනිවෙල් ගැට ටිකක් ගෙනල්ලා තියෙනවා නම්, ඉරමුසු ටිකක්, පොල් පලා ටිකක් ගෙනල්ලා තියෙනවා නම්, බිලි මල් ටිකක් ගෙනල්ලා තියෙනවා නම් තම්බලා හවසට බොන්න කියලා. අන්න ඒ ටික අපි දාන්න ඕනේ. බිලි මල් තියෙන, ඉරමුසු තියෙන ඒ බෝතල් වලට දාන්න ඕනේ. හැබැයි තාත්තා එදා ගෙනල්ලා තියෙන්නේ එළවලුයි, පළතුරුයි, අපිට කන්න කැවිලි ටිකකුයි විතරක් නම් ආන්න අපි එළවලු ටික එළවලු තියෙන තැනින් තියලා, පළතුරු තියෙන ටික පළතුරු තියෙන තැනින් තියලා, අපිට ගෙන ආපු කැවිලි ටික අපේ කුසට දාගන්න. ඉතින් එහෙමනේ අපි කරන්නේ. නැති දේ අපිට බෙදන්න බැහැනේ. ඒ වගේ මෙතනදී ඒ පිළිබඳව ගැටලුවක් ඇති කරගන්න එපා. ඒක අවශ්‍ය කරන්නේ නෑ. අපි යම් පදයක යම් අභිධේයාතන ඒ අභිධේයාර්ථ තමයි මේ විදිහට බෙදන්නේ. ඊළඟට ඒ අභිධේයාර්ථම කොහොමද ආයතන වශයෙන් බෙදලා යන්නේ? ඒ ආයතන වශයෙන් බෙදලා යනකොට අකුසල් සිත් 12ත් චෛතසික 35ත් සමාවෙන තත්සම්පිත චෛතසික 25ත් ගත්තාම අකුසල් සිත් 12 මන ආයතනයේ තමයි පරියාපන්න වෙන්නේ, සංග්‍රහ වෙන්නේ. ඒක නිසා අකුසල් සිත් 12 මන ආයතනය. තත්සම්පයුත්ත චෛතසික ධම්මායතන පරියාපන්න. ඒක නිසා ධම්මායතනයේ තමයි සංග්‍රහ වෙන්නේ. ඒ නිසා තත්සම්පයුත්ත චෛතසික 27 ධම්මායතනයි. වෙන චක්කු සෝත ගාන ජීවහා කිසිම ආයතනයක් අපිට මුණ ගැහෙන්නේ. මෙතන සමස්තය දෙකට බෙදෙන්නේ. සිත් ටික මන ආයතනයේ හැටියට, චෛතසික ටික ධම්මායතනයේ හැටියට. ඊට පස්සේ අකුසල ධර්ම ධාතු වශයෙන් බෙදෙනකොට ධාතු 18ක් තියෙනවානේ. ධාතු 18න් මෙතන චක්කු ධාතුවට අයිති ඒවානේ. රූප ධාතුවට අයිති. සෝත ධාතු, ගාන ධාතු, જીවහා ධාතු, කාය ධාතු, රූප ධාතු, සද්ද ධාතු, ගන්ධ ධාතු, රස ධාතු, පොට්ටප්ප ධාතු, චක්කු විඥාන ධාතු, සෝත විඥාන ධාතු, ගාන විඥාන ධාතු, જીවහා විඥාන ධාතු, කාය විඥාන ධාතු. මේ කියන එක විඥාන ධාතුවකටත් අයිති දේවල්. එහෙම නැත්නම් මේ කියපු ධාතු 15ට අයිති කිසිම දෙයක් මෙතන තියනවද? නැහැ. මෙතන තියෙන අකුසල් සිත් 12 විතරයි. චක්කු ප්‍රසාදයේ තියෙන්න ඕනේ චක්කු ධාතුව තියෙන. සෝත ප්‍රසාදයේ තියෙන සෝත ධාතුව තියෙන. වර්ණ රූපයේ තියෙන රූප ධාතුව තියෙන. ශබ්ද රූපයේ තියෙන ශබ්ද ධාතුව තියෙන. චක්කු විඥාන සිත් දෙක තියෙන්න ඕනේ චක්කු විඥාන ධාතුව තියෙන. සෝත විඥාන සිත් දෙක තියෙන සෝත විඥාන ධාතුව තියෙන. සම්පටිච්ඡන යුගලය හා පංචද්වාරා වජ්ජනේ තියෙන්න ඕනේ මනෝ ධාතුව තියෙන. මේ එකක්වත් මෙතන නැහැ. මෙතන තියෙන අකුසල් සිත් 12ත් සම්පයුක්ත චෛතසික 27. මනෝ විඥාන ධාතුව ගත්තා. මනෝ විඥාන ධාතුවේ තියෙන්නේ අර කියපෝ සිත් දෙපස් විඥාන සිත් 10ත් මනෝ ධාතු ත්‍රිකයත් හැරුණාම මේ සිත් 13 හැරුණාම ඉතුරු සිත් 76නේ. ඒ 76න් 12ක් තමයි මේ අකුසල් සිත් 12. එහෙනම් මේ අකුසල් සිත් 12 පරියාපන්න වෙන්නේ මේ ධාතු 18න් කොතනද? මනෝ විඥාන ධාතුවේ. එහෙනම් අකුසල් සිත් 12 මනෝ විඥාන ධාතු. චෛතසික 27. චෛතසික 27 අර කිය එකම ධාතුවකවත් යෙදෙන්නේ නැහැ. ඒ යෙදෙන්නේ ධම්ම ධාතුවේ. නිසා තත්සම්පයුත්ත චෛතසික 27 ධම්ම ධාතුවේ. ඊළඟට අකුසල ධර්ම ආර්ය සත්‍ය වශයෙන් බෙදී යන ආකාරය අපි සාකච්ඡා කළොත් සමාවෙන්න. එතනදී අකුසල ධර්ම ආර්ය සත්‍ය වශයෙන් දෙකකට බෙදෙනවා. ඒ තමයි අකුසල් සිත් 12ත් අකුසල් සිත් 12 තියෙන ලෝභය හැර
ඉතිරි චෛතසික 26ත් දුක්ඛාරය සත්‍යයට තමයි අයිති වෙන්නේ. මොකද ලෝභය කියන්නේ තෘෂ්ණාව. තෘෂ්ණාව සමුදය ආර්ය සත්‍ය, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය. ඒක නිසා ලෝභය අර සිත් 12ත් චෛතසික 27ත් කියන මේ සියල්ලෙන් වෙන් කරලා අරගෙන ලෝභ සිත් 8 යෙදෙන ලෝභය සමුදය සත්‍ය හැටියට අපිට හඳුනා ගන්න පුළුවන්. ඒක නිසා අකුසල් සිත් 12ත් ලෝභය හැර තත්සම්පයුක්ත අවශේෂ චෛතසික 26ත් දුක්ඛ සත්‍ය වෙද්දී ලෝභය සමුදය සත්‍ය බවට පත් වෙනවා. නිරෝධ සත්‍ය දක්වන්න මෙතන නිර්වාණය ගැන අකුසල ධර්ම වල සඳහනක් වෙන්නේ, අන්තර්ගත වෙන්නේ, පරියාපන්න වෙන්නේ. ඒ අකුසල ධර්මයක් නෙමෙයි. ඊළඟට මාර්ග සත්‍ය ඒකාන්ත කුසල ධර්මයක්. ඒක නිසා මාර්ග ධර්ම අකුසල ධර්මත් එක්ක යෙදෙන්නේ නැහැ. අපිට ලැබෙන්නේ මේ සත්‍ය දෙක පමණයි. ඉතින් මේ විදිහට තමයි අකුසල ධම්මා කියන පදෙහි අර්ථය කුසලයට හාත්පසින්ම විරුද්ධ වූ ධර්මයේ ඒ ස්කන්ධ වශයෙන් ගත්තාම හතරකට බෙදෙනවා. ආයතන වශයෙන් ගත්තාම දෙකකට බෙදෙනවා. ධාතු වශයෙන් ගත්තාම දෙකකට බෙදෙනවා. ආර්ය සත්‍ය වශයෙන් ගත්තාමත් දෙකකට බෙදෙනවා. ඒ කොහොමද කියන කාරණේ තමයි අපි කතා කළේ. ඊළඟට අපි කතා කරමු අභ්‍යාකතා ධම්මා කියන තුන්වෙනි පදය ඊළඟ වතාවේදී. අපි ඒ අභ්‍යාකත ධර්ම පිළිබඳව සාකච්ඡා කරන්න කලින් අපි විමසලා බලමු අතිපූජනීය නාවියනී අරිය ධම්ම මාහිමිපාණන් වහන්සේ කොහොමද අභිධර්ම භාවනා පළමු වන ග්‍රන්ථයේහි මේ අකුසල ධම්මා සම්බන්ධව දක්වලා තියෙන්නේ කියලා. අකුසල සාවද්‍ය අනිෂ්ට විපාක දීම ලක්ෂණ කොට ඇත්තා වූ ධම්මා නිස්සත්ත්‍ය නිජීව ස්වභාව පරමාර්ථ ධර්ම කෙනෙක් විද්‍යාමානව ඇත්තාහ. එහි අභිධේයාර්ථයක් වනකොට අකුසල ධම්මා යන ද්විතීය පදයාගේ අභිධේයාර්ථ හෙවත් ස්වરૂපාර්ථ වශයෙන් 12 අකුසල චිත්තේද තත්සම්පයුක්ත සත්විසි චෛතසික යන මේ ධර්මය ලැබෙති. සත්විසි කියන්නේ 27. එතකොට අභිධේයාර්ථ වෙන්නේ අකුසල සිත් 12ත් තත්සම්පයුක්ත චෛතසික 27ත්. ඊළඟට ඒ ධර්ම ස්කන්ධ වශයෙන් 4ක් වෙනවා, ආයතන වශයෙන් 2ක් වෙනවා, ධාතු වශයෙන් 2ක් වෙනවා, ආර්ය සත්‍ය වශයෙන් 2ක් වෙනවා. ස්කන්ධ වශයෙන් 4 වදාරුම් වන්නා වූ කෙසේදයත් සත්විසි චෛතසිකය කියන්නේ චෛතසික 27 අතුරින් වේදනා චෛතසිකයේ වේදනා ස්කන්ධය නම් වේ. සංඥා චෛතසිකයේ සංඥා ස්කන්ධය නම් වේ. ඉතිරි පස්විසි චෛතසික කියන්නේ ඉතිරි චෛතසික 25 සංස්කාර ස්කන්ධය නම් වේ. 12 අකුසල චිත්තයේ විඥාන ස්කන්ධය නම් වේ. මෙසේ ස්කන්ධ වශයෙන් 4 වැදෑරුම් වෙති. ආයතන වශයෙන් දෙවැදෑරුම් වන්නා හෝ කෙසේදයත් 12 අකුසල චිත්තය මන ආයතනය නම් වේ. සත්විසි චෛතසික නැත්නම් චෛතසික 27 ධම්මායතන නම් වේ. මෙසේ ආයතන වශයෙන් දෙවැදෑරුම් වෙති. ඊළඟට ධාතු වශයෙන් ගත්තාම ධාතු වශයෙන් දෙවැදෑරුම් වන්නා හෝ කෙසේදයත් 12 අකුසල චිත්තය මනෝ විඥාන ධාතුව නම් වේ. සත්විසි චෛතසික ධම්ම ධාතුව නම් වේ. මෙසේ ධාතු වශයෙන් දෙවැදෑරුම් වෙති. ආර්ය සත්‍ය වශයෙන් දෙවැදෑරුම් වන්නා හෝ කෙසේදයත්
සමාවෙන්න 12 අකුසල චිත්තයේද සත්විසි චෛතසිකයන් අතුරින් ලෝභය වර්ජිත සවිසි චෛතසිකයේද. සවිසි කියන්නේ 26. දුක්ඛ සත්‍ය නම් වේ. ලෝභ චෛතසිකය සමුදය සත්‍ය නම් වේ. මොකද මේ 12 අකුසල චෛතසික ගත්තහම එහි තියෙන්නේ සංකතට්ඨය සංතාපට්ඨය ආදී වශයෙන් දුක්ඛ ආර්ය සත්‍යෙහි ලක්ෂණ. සමුදය සත්‍ය ගත්තහම පවතින්නේ හේතුපත්‍ය ආදී වශයෙන් පවතින සමුදය සත්‍යයට අයිති ලක්ෂණ. ඒක නිසා තමයි ආර්ය සත්‍ය වශයෙන් බෙදෙද්දී අකුසල ධම්මා කියන ලක්ෂණයෙන් සියල්ල එක කුලකයක හිටියට ආර්ය සත්‍ය වශයෙන් බෙදනකොට ඒ ආර්ය සත්‍ය වලදී අකුසල ධර්ම දෙකකට බෙදෙන්නේ දුක්ඛාර්ය සත්‍යයේ ලක්ෂණ දරන්නා වූ ධර්ම වෙනමත් සමුදය ආර්ය සත්‍යෙහි ලක්ෂණ දරන්නා වූ ධර්ම වෙනමත් වශයෙන් මේ දෙදෙනා කොටස් දෙකකට බෙදෙනවා. ඉතින් මේ විදිහට තමයි අතිපූජනීය මාහිමිපාණන් වහන්සේ අභිධර්ම භාවනා පළවෙනි ග්‍රන්ථයේහි මෙම අකුසල ධම්මා කියන පදේ අභිධේයාර්ථ තෝරලා ස්වરૂපාර්ථ උදුරලා ඊනතුරු ස්කන්ධ ආයතන ධාතු ආර්ය සත්‍යයන්හි විදා දක්වලා තියෙන්නේ. ඊළඟට අපි ඊළඟ වීඩියෝවේදී සාකච්ඡා කරමු අභ්‍යාගත ධර්ම මොනවද කියන කාරණය හා ඒවා ස්කන්ධ ආයතන ධාතු ආර්ය සත්‍යයන්හි බෙදෙන ආකාරය.